සාමාන්‍ය පෙළ විභාගෙට A9ක් ගන්නෙ කොහොමද? උසස් පෙළ විභාගෙට A3ක් ගන්නෙ කොහොමද? ඒක තමයි මං අද කතා කරන්න යන මාතෘකාව. එතකොට පාඩම් කරන විදි. එතකොට ඒකට අදාළව අපි මොනවද කරන්න ඕනේ කියන එක මේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වීඩියෝ එක බලන කෙනා මේ O level හරි උසස් පෙළ හරි කරන කෙනෙක් නම් ඔහුට ඍජුවම මේ තොරතුරු ටික දැනගන්න පුළුවන්. මේක බලන්නේ දෙමව්පියෙක් නම් තමාගේ දරුවට හෝ තමාගේ ඥාතියට මේ තොරතුරු ලබා දෙන්න හෝ මේ වීඩියෝ එක නරඹන අවස්ථාව ලබා දීමෙන් ඔහුට සාර්ථකත්වයට යන්න පුළුවන් වෙනවා. මම රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා. මගේ YouTube channel එක ග්ලෙන්ෂිල් පෙරේරා නමින් තියෙන්නේ. එතකොට මම මේ channel එකකින් බලාපොරොත්තු වෙනවා සමාජයට අදාළ වැදගත් දේවල් මම ඉගෙනගත්තු පරාසය තුළ මම දන්නා තොරතුරු මත ඉදිරිපත් කරන්න සහ සමාජගත කරන්න. ඒ වගේම භාෂා දැනුම, ඒ වගේම කෘෂිකාර්මික පැත්තට අදාළ කටයුතු, ඉතින් ඕනම පුද්ගලයෙකුට වැදගත් දෙයක් තමයි මම මේ channel එකකින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ channel එකෙන් වෙනත් පරිබාහිර කාටවත් අපහාසයක් උපහාසයක් කරන්න හෝ අනුන්ගේ කිසිදු ඕපාදූපයක් කෙප්පයක් මේ channel එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මගේ channel එක හොඳයි කියලා හිතන සියලු දෙනාටම මේකේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් ඕගොල්ලෝ subscribe කරලා මගේ channel එක ඊළඟට bell icon එක click කරාම ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් දැම්මාම ඒක බලා ගන්න පුළුවන් වෙනවා. අපි සමහරක් අපි දැන් දකින්න ඕනේ මෙහෙම. සමහරක් දරුවෝ ඉන්නවා ඉපදිච්ච දවසේ ඉඳන්ම නියුරෝන මොලේ තියෙන නියුරෝන ප්‍රතිශතය වැඩියෙන් ක්‍රියාත්මක වෙන දරුවෝ ඉන්නවා. සමහරක් අයට මොලේ නියුරෝන වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ නැති පිරිසක් සමාජය තුළ ඉන්නවා. එතකොට ඒක සාමාන්‍යයෙන් දෙමව්පියන්ගෙන් ජානමය ලක්ෂණ අනුව එන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජයේ සමහරක් අය ලබා දීපු කරුණු කාරණා අනුව අධ්‍යාපනයට හෝ යම්කිසි විභාගයකට ඉලක්කිත වැඩපිළිවෙලක් කරන්න අපහසු අපොහොසත් වෙන අය ඉන්නව වෙන්න පුළුවන්. එතකොට එයාලා මේ මම දෙන තොරතුරු ටික හරියටම අවබෝධ කරගත්තොත් අද සිට ආරම්භ කරොත් ඒ කියන්නේ ඕනම දෙයක් පටන් ගන්න ඕනේ එවෙලෙම. ඒ කියන්නේ පහු කරන්න බෑ. ආරම්භ කරන්න ඕනේ. ඒතර පවත්වාගෙන යන්න ඕනේ. ඒක සාර්ථකව අවසන් කරන්න ඕනේ. ඔන්න ඔය තුන ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. නිවැරදිව මේක අවබෝධ කරගත්තොත්. දැන් අපි හිතමු පාඩම් කරනවා කියලා කියන්නේ යම් කිසි තොරතුරක් මොලේට දාගන්නවා. ඒතර ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඊළඟට ටියුෂන් පන්තිවල ඉගෙන ගන්නවා. එතකොට ඒ තොරතුරු ටික එම මොහොතේම මොලේ තැම්පත් කරගන්න පුළුවන් පිරිසක් මේ ලෝකේ ඉන්නවා. හැම කෙනාටම මේ තොරතුරු ටික එවෙලෙම තැම්පත් කරගන්න බෑ. ඒ හින්දා තමයි අපි පොතක ඒක සටහන් කරගන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කළ යුතු දේ තමයි හැම විෂය ශාස්ත්‍රයක්ම O level වලට විෂයන් 9ක් තියෙනවනේ. ඒ විෂයන් 9 ඒ ලබා දෙන තොරතුරු නිවැරදිව සටහන් තබලා පිළිවෙලකට හදාගත යුතු දේ තමයි ඉස්සෙල්ලාම කළ යුත්තේ. එතකොට ඒ තොරතුර ඒ විදිහට නිවැරදිව පිළිවෙලට හදාගන්න අපට පුළුවන් දේවල් කිහිපයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට එක තමයි අපි පන්තියකට ගියහම ඒ තොරතුරු ටික සහ ඒ උගන්වන දේ අපි සාමාන්‍ය පොතක ලියා ගන්නවා. සාමාන්‍ය පොතක ලියා ගන්නවා. සරලව. ඒක තකුරු කැත වුණාට කමක් නැහැ. ඊළඟට එදාම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන අපි වෙනත් පොතක පිළිවෙලකට ඒ සටහන් ලියනවා. ඒක පාඩම් කරන ක්‍රමයක්. ඒතර පාඩම් කරනවා කියලා කියන්නේ අපි යම්කිසි තොරතුරක් මොලේට දාගන්න ඕනේ. එතකොට මොලේට දාගන්නකොට යම් තොරතුරක් සාමාන්‍ය
මතකයේ තමයි ඒක ඉස්සෙල්ලාම ඇතුල් වෙන්නේ සාමාන්‍ය මතකෙට. එතකොට අපි තොරතුර නැවත නැවත ඇතුල් කරන්න උත්සාහ කළොත් ඒක කෙටි කාලීන මතකයට ඇතුල් වෙනවා. එතකොට තවදුරටත් අපි මේක විශේෂ කරලා ඇතුල් කරන්න උත්සාහ කරොත් දිගු කාලීන මතකයට මේක ඇතුල් වෙනවා. සමහර අයට එක පාටම දිගු කාලීන මතකයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ තමයි යම්කිසි තොරතුරක් මොලේට දාගන්න ආකාරය විශේෂ වෙන්න ඕනේ. එතකොට ඒක විශේෂ බවට පත් වෙනවා. උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඔයාලා ගිය සතියේ අපි හිතමු ගිය සතියේ සඳුදා කෑවේ මොනවද කියලා අහුවොත් මතකද? නෑ. ඒක මතක නෑනේ. ඊයේ කාපු ටික මතකයි. අද උදේ කාපු එක මතකයි. අද උදේ ඇඳගෙන පන්ති ගිය ඇඳුම මතකයි. එනකොට ගිය සඳුදා එක මතක නෑ. එහෙමනම් ඒ තොරතුර ගබඩා වෙලා තියෙන්නේ සාමාන්‍ය මතකයේ. සාමාන්‍ය මතකයේ. සාමාන්‍ය මතකයේ තොරතුරු ඉරේස් වෙලා යනවා. ඒක ඩිලීට් වෙනවා. ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියන ඩිලීට් වෙලා යනවා. මැකෙනවා. හැමදාම දත්ත ටික මැකි තමයි යන්නේ. ඒ වුණාට සමහරක් තොරතුරු මොලේ තියෙනවනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ ගිය අවුරුද්දේ උපන්දින සාදයක් තිබ්බද? ඒතොර මතකයි ඒක. තිබ්බනම් තිබ්බේ නැත්නම් තිබ්බේ නැහැ. එදා ඇඳගෙන හිටපු ඇඳුම මතකද? මතකයි. එදා ඒ උත්සවයට ආපු අයව මතකද? මතකයි. අයි ඒක සුවිශේෂී එකක් නිසා. එහෙනම් යම් තොරතුරක් සාමාන්‍ය ක්‍රමයට ඇතුල් කරන්නේ නැතුව සුවිශේෂී ක්‍රමයට මොලේට ඇතුල් කරන්න උත්සාහ කරොත් ඒක මොලේ ගබඩා වෙනවා. එහෙනම් මොලේ තොරතුරක් ගබඩා කරගන්න පාඩම් කරන විධික්‍රම ගණනාවක් තියෙනවා. ඒ පාඩම් කරන විධික්‍රම දැනගන්නට කලින් පාඩම් කරන පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි කාලසටහනක් නිර්මාණය කර ගැනීම. කාලසටහනකින් තොරව කිසිදු පාඩම් කිරීමක් ආරම්භ කරන්න බෑ. ඒක අක්‍රමවත් පාඩම් කිරීමක්. මම දැකලා තියෙනවා සමහරක් දේශකවරු වෛද්‍යවරු පවා පාඩම් කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට පාඩම් කිරීම හෝ යම්කිසි දෙයක් කියනකොටම ඒක කාලසටහනකට කළ යුතුයි කියන එක අපි කියන්නම ඕනේ. මොකද කාලසටහනක් යනු මම පාලනය කරන නීතිමාලාවක්. මාව මම පාලනය කරනවා. එතකොට මම කාලසටහනේ දාගන්නවා අද තියෙන වැඩපිළිවෙල. කාලසටහනක් පාවිච්චි කරන්නේ හින්දා ටයිම් ටේබල් එකක් කියන්නේ ඒක. ඉස්කෝලේ කාලසටහනක් දෙන්නේ ඒ වෙලාවට ඒ ගුරුවරයා එනවා. කාලසටහන තිබුණ නැත්තම් මොන ගුරුවරයාද එන්නේ කියන එක තෝරගන්න විදියක් නැහැ නේ. එහෙමනම් කාලසටහනක තමයි ඒක කරන්නේ. එහෙමනම් අපි විෂයන් 8ක් කරනවා නම් සාමාන්‍ය පෙළට 9ක්. ඒ වගේම උසස් පෙළට විෂයන් 4ක් ස්ථීරම තියෙනවා ජෙනරල් ඉංග්‍රීසි එක්ක. ඒතකොට මේ විෂයන් 4ට හෝ විෂයන් 9ට හැම දවසකම වෙලාවක් වෙන් කරගත යුතුයි. පාඩම් කරන්න. ඒතකොට පාඩම් කරනකොට උනත් උප්පරිම 100%ක් කැප වෙනවා කියන්නේ උපරිම 100%ක් කැප වෙනවා කියලා අපි හිතුවොත් ඒ කැපවීම යනු උදේ කරන පළවෙනි ක්‍රියාව හැටියටත් රාත්‍රියේ කරන අන්තිම ක්‍රියාව හැටියටත් එය කළ යුතුයි. එතකොට අපි කාලසටහන හදනකොට අපි පැය 8ක් ඒ කාලසටහනේ අයින් කරන්න ඕනේ නිදා ගන්න. ඒක උන්ට මතක තබා ගත යුතුයි. පැය 6ක් නිදාගත යුතුයි කිව්වට පැය 8ක් නිදාගත යුතුයි. පාඩම් කරන කෙනෙක්. මොකද නිදිමරගාතේ වැඩක් කරන්න බෑ. වෙනත් වැඩක් කරනවා වගේ නෙමෙයි. ඊට පස්සේ තව පැයක් අපි පාවිච්චි කරන්න ඕනේ. පැයක් දෙකක් වගේ කෑම කන්න. වේල් 3ක් කන්න එපා. ඊළඟට අපි එතකොට නාන්න පිරිසිදුකමක් නැත්තම් එහෙම ඒ පාඩම් කිරීමෙන් වැඩක් නැහැනේ. අන්න ඒවට කාලසටහන වෙන් කරන්න ඕනේ. එතනින් එහාට අතිරේක කාලයේ තමාට විනෝද වෙන්න පොඩි වෙලාවක් ඕනේ නම් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට තමයි ඒක කරන්නේ. දැන් ටීවී බලන්න කාලසටහනේ තියෙන්නේ අද 7 ඉඳන් 8 වෙනකම්. එතනින් එහාට ටීවී බලන්න බෑ. එතකොට එහෙම අපි
ඒ කාලසටහනකට අනුගත වුණේ නැත්තම් කාලසටහන වල වැඩ කරේ නැත්තම් ඒ කාලසටහනේ වැඩක් නැහැ. එහෙමනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම ඒ නවයක් ගන්නවා. මම ඒ 3ක් අනිවාර්යෙන් ගන්නවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. ඒක අර මං කියෝගේ අනිත් වැඩසටහන් මගේ වීඩියෝස් වල මං කියලා තියෙනවා ඉලක්කයක් ගන්න හැටි. තමාගේ ඍණ සිතුවිලි නම් පහළ වෙන්නේ ඒක ලිඛිතව ලියාගෙන නිතර බලන්න ඕනේ. බැලුවාම එක් අවස්ථාවක් එනවා 100%ක් තමාගේ මොලේ තීරණය කරනවා ඒ නවයක් ගන්නවා. ඒ 3ක් ගන්නවා කියලා උසස් පෙළට. ඔන්න ඔය සිතුවිල්ල හැම කෙනාටම එන්නේ නැහැ. හැම කෙනාටම එන්නේ නැහැ. එතකොට ඒක ඒ විදිහට උත්සාහ කරොත් තමයි සිතුවිල්ල දාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි කාලසටහන හදාගන්න. කාලසටහන අනුව දැන් බලන්න සමහරක් පිරිමි ළමයෙක් ළඟ ගෙදර ගිහිල්ලා මචං අපි පොඩි වැඩකට යමු කිව්වොත් මචං යන් කියලා ෂර්ට් එක දාගෙන එනවා. ඔහු වැඩක් නැහැ. ඔහු වැඩපිළිවෙලක් ඇතුව වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඔහු වැඩපිළිවෙලක් ඇතුව වැඩ කරන කෙනෙක් නම් ඔහු කියනෝනේ දැන් ඉන්න බෑ මචං. මම අද 7ට තමයි ඉවර කරන්නේ. 7 ඉඳන් 8 වෙනකන් තමයි මම ටීවී බලන්න දාලා තියෙන්නේ. ඒ වෙලාවට ඕන මම කතා කරන්න. අන්න එහෙම අනුගත වෙන්න ඕනේ කාලසටහනට. මතක තියාගන්න මම මේ කියන්නේ ඒ 9ක් ගන්න උවමනා කෙනෙකුට පමණයි. ඒ 3ක් ගන්න උවමනා කෙනෙකුට පමණයි. අන්න ඒ ක්‍රමයට කාලසටහන හදාගෙන අනුගත වුණයින් පසු ඔහුට අවුරුදු 2යි තියෙන උසස් පෙළ වලට ඒ 3ක් ගන්න කර්කස මාර්ගයක ගමන් කරන්න. ඕනම පුද්ගලයෙකුට ජීවිතේ විඳින්න කැප කළ යුතු කාල සීමාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය පෙළ කිව්වොත් එහෙම 9 වසර 10 වසරට ආවයින් පස්සේනේ සාමාන්‍ය පෙළ වලට උත්සාහ කරන්න ඕනේ. එතකොට එතන අපි ගත්තොත් 10 වසර 11 වසර කියලා ගත්තොත් අවුරුදු 2යි තියෙන්නේ. ඊළඟට 11 වසර 12 වසර ඒ ටික ගත්තොත් උසස් පෙළ වලට තව අවුරුදු 2යි තියෙන්නේ. එහෙනම් පුද්ගලයෙක් සියලුම දේවල් වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවනේ ඒ 9ක් ගත්තොත් ඒ 3ක් ගත්තොත්. එහෙනම් ඔහුට අවුරුදු 4ක් තමයි කැපකිරීමක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 4ක් තමයි කර්කශ මාර්ගයක ගමන් කරන්න තියෙන්නේ. එහෙනම් පාරවල් දෙකක් හැම කෙනෙකුටම තියෙනවා මේ ජීවිතය තුළ. ඒ තමයි අවුරුදු 4ක් කර්කශ මාර්ගයක ගිහින් හොම්බෙන් ගිහින් ඒක සතුටින් යන්නත් පුළුවන්. කර්කශ මාර්ගයක හොම්බෙන් ගිහින් අකමැතිනේ ගොඩක් අය පාඩම් කරන්නේම. ඒකයි මම කියන්නේ. හොම්බෙන් ගිහිල්ලා අවුරුදු 4කට පසු ජීවිතයේ විඳින තැනකට සදා විඳින තැනකට මියනතා විඳින තැනකට යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒක තමයි එක පළවෙනි පාර. දෙවෙනි මාර්ගයක් තියෙනවා පාරක්. ඒ තමයි මේ අවුරුදු 4 චූන් එකේ ඉඳලා චූන් එකේ කාලා බීලා නාලා අම්මලට බැනලා වටපිට රවුමක් දාලා ඇල දොලේ බැහැලා ගස් නැගලා ඒ ඔක්කොම කරලා අඬු බඩු කඩාගෙන වාහන වල පැදගෙන ගිහිල්ලා නේ. එතකොට ඒ ක්‍රමයට ගිහිල්ලා අවුරුදු 4 ගෙවිලා එතනින් එහාට අවුරුදු හොම්බෙන් යනවා අවුරුදු 100 වෙනකන්. ඒ කියන්නේ මැරෙන තාක්කල් අවුරුදු 100ක් යමින් හම්බෙන්නේ නැහැ. එතකොට මැරෙන තාක්කල් දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. එතකොට ඕගොල්ලෝ එකකින් තෝරගන්නේ මොන පාරද? ඒ තෝරගන්න පාර අනිවාර්යෙන්ම ඒ 9ක් අරගෙන අවුරුදු 4ක් කියන කෙටි කාලයක් දුක් වෙලා අවුරුදු ජීවිත කාලය දක්වා සතුටින් යන පාර නම් තෝරගන්නේ. අන්න ඕගොල්ලන්ට ඒ 9ක් අරගෙන සාර්ථක ඉලක්කයට යන්න පුළුවන්. ඒ කියන්නේ තමාව දිනවන්න පුළුවන් කෙනෙක් කියනක කියන්න පුළුවන්. එතකොට පාඩම් කරන්න කාලසටහන හදාගන්නකොට එක එක අයට පාඩම් කරන වෙලාවල් ගැන හිතනවනේ කොයි වෙලාවටද පාඩම් කරන්න කියලා. ඒ වුණාට අවුරුදු 25ක් තිස්සේ ඇමරිකාව වගේ රටවල් වල පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා පාඩම් කරන්න වඩාත්ම සුදුසු වෙලාවක්. සමහරක් අයට ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් උදේට ඇහැරිලා ඉඳලා රැට නිදා ගන්නා සතිය. රැට ඇහැරිලා ඉඳලා උදේට බුදිය ගන්න සතියක් නෙමෙයිනේ. එහෙනම් ගොඩක් අය පාඩම් කරන ලංකාව තුළ පාඩම් කරන ක්‍රමය වැරදි. මොකද රැට ඇහැරිලා ඕගොල්ලන්ට පුළුවන්ද නිදිමර ගාතේ පේන්ට් එකක් ගන්න බිත්තියක ටයිල් එකක් අල්ලන්න පුළුවන්ද? බෑනේ. ඇයි ඒ බැරි? එහෙම එකක්වත් කරන්න බෑ.
පාඩම් කරනවා කියන තොරතුරක් මොලේට දානවා කියන එක. තොරතුරක් මොලේට දාන්න බෑ එහෙවැනි අපහසුතාවයක් ඇතුව. ඒ කියන්නේ අපි පුටුව පාඩිල්න මකුණෙක් කනවා. මකුණෙක් කනෝ නැත මදුරුව කනෝ. මදුරුව කන අස්සේ පාඩම් කරනවා. බෑ පාඩම් කරන්න. ඇයි නිතර අපිට ඒක බාධාවක් වෙනවා තොරතුරු දාගන්න බෑ. එහෙමනම් පාඩම් කරන නිවැරදි හොඳම වෙලාව හැටියට මනෝවිද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ උදේ 4ක් 5ත් අතර. ඊළඟට 5ත් 6ත් 6ත් 7ත් 7ත් 8ත් ඔය ක්‍රමයට තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඉස්කෝලේ ඉගෙන ගන්න තියෙන වෙලාව හොඳම වෙලාවක්. ඒ කියන්නේ 1:30 වෙනකම් හොඳම වෙලාවක් එතකොට තියෙන්නේ. ඒතර ඕක ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා රෑ 8න් පස්සේ පාඩම් කිරීමේ කියන තොරතුරක් මොලේ ගබඩා කිරීමේ හැකියාව ශුන්‍ය බවට පත් වෙනවා. ඒක සමහරක් අයට ඉතින් යමක් තොරතුරක් දාගන්න පුළුවන් ඇති. උදේටම බුදියන් ඉඳලා දවල්ට බුදියන් ඉඳලා. ඒ වුණාට රෑ ඒතර පැය 8ක් හෝ 6ක් නිදා ගන්න ඕනේ කියන්නේ කොහොමද? අපිට පුළුවන් උදේ පාන්දර 6ට නිදාගෙන 6 7 8 9 10 11 12 1 2ටත් ඇහැරෙනවා. 2 වෙනකම් ඇහැරලා ඉන්නේ. 2ට ඇහැරෙනවා. 2ට ඇහැරලා පුළුවන් ද ආපහු පහුවදා උදේ 6 වෙනකම් ඇහැරලා ඉන්න. බෑනේ. රෑ වෙනකොට මොකද වෙන්නේ? නිදිමත එනවා. අයියේ නිදිමත එන්නේ. අපි රෑට නිදාගෙන උදේට ඇහැරලා ඉන්න සතෙක් නිසා. එහෙමනම් නිදා ගන්නත් වෙලාවක් දීලා තියෙනවා. ඒ තමයි රාත්‍රී 12ට පෙර පැය දෙකකුත් රාත්‍රී 12ට පසු පැය දෙකකුත් අහුවෙන විදිහට තමයි නිදා ගන්න ඕනේ. ඒ නිින්දෙත් තියෙනවා සාමාන්‍ය නිින්ද, මේ ගැඹුරු නිින්ද, සීතල නිින්ද. ඒතර ඒක වෙනම මාතෘකාවක්. මම කෙටියෙන් කියන්නම්. එතකොට ඒ ක්‍රමයට ගිහින් තමයි අර හීනේම බැලලා ගාන්ට ඇහැරෙන්නේ. එතකොට අපි රාත්‍රී 12ට පෙර පැය දෙකක් බුදිය ගත්තාම එතන ඉඳන් පටන් ගත්තොත් අන්න නිවැරදිව ගැඹුරු නිින්ද එනවා. 1 2 3 ගැඹුරු නිින්ද. ඊට පස්සේ සීතල පැත්තට ගිහිල්ලා මොකක් වෙනවද? 4ට ඇහැරෙන්න පුළුවන්. එහෙමනම් පාඩම් කරන කෙනෙක් ටයිම් ටේබල් එක දාගන්න ඕනේ ඔන්න ඔය ක්‍රමයට. එතකොට දැන් අපි ඉන්නවනේ රෑ 10 11 12 1 වෙනකන් ඇහැරලා ඉඳලා බුදියගෙන නිින්ද හොඳට තියෙන්න ඕනේ පාඩම් කරන කෙනෙකුට. එතකොට කෑම බීම හරියට ගන්න ඕනේ පාඩම් කරන කෙනෙක්. පාඩම් කරන්න අනිවාර්යයෙන්ම කටමොල තියලා බෑ. අවුරුද්දක්වත් ඈත තියලා වැඩේ පටන් ගන්න ඕනේ. මොකද කාලය කළමනාකරණය කරන්න එපා. කාලය කළමනාකරණය කරන්න ඕනේ. කාලය කළමනා කිරීමේදී මතක තබාගත යුතු වැදගත් දෙයක් තියෙනවා. අපි ඉන්න තැන සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා පිළිවෙලකට තියාගන්න ඕනේ. එතන තියෙන පුළුවන් කැඩිච්ච බංකුවක් අපිට තියෙන එක ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ බොහොම දුක්ඛිත කාමරයක්. ඒත් ප්‍රශ්නයක් නැහැ. පිරිසිදුව පිළිවෙලට ඒක තියෙන්න ඕනේ. ඊළඟට පාඩම් කරන පොත්පත්වලට පිටකවර දාලා තියෙනුනේ එකිනෙකට වෙනස් වූ. අපි හිතමු විද්‍යාවට දාලා තියෙන්නේ නිල් පාට කවර. එතකොට ගණිතයට දාලා තියෙන රතු පාට කවර. ඉංග්‍රීසි වලට දාලා තියෙන කොළ පාට කවර. ඒ වගේ පිටකවරෙන් වෙනස් කරන්න ඕනේ විෂයන් ටික. උසස් පෙළ කරනවා නම් ඒ විෂයන් ටික පිටකවර වලින් වෙනස් කරන්න ඕනේ. අපි හිතමු උසස් පෙළ සයන්ස් කරනවා කියලා බයොලොජි කරනවා, කෙමිස්ට්‍රි කරනවා, ෆිසික්ස් කරනවා. ඒක ෆිසික්ස් වලට දාලා තියෙන පොතේ ඉස්කෝලේ පොතට දාලා තියෙන නිල් පාට වෙන්න ඕනේ. නිල් පාට වගේ මොකක් හරි පාටක් අපි තෝරගත්තොත් එතකොට ටියුෂන් පන්තියේ පොතටත් නිල් පාට එකක් දාගන්න ඕනේ. ටියුෂන් කියලා හඳුනා ගන්න වෙනත් කොලයක් මොකක් හරි අලවලා හරි සලකුණක් දාලා තියෙන්න ඕනේ. ඇයි අපි එහෙම කරන්නේ? කාලය කළමනාකරණය කරන්න. ගොඩාක් අය දන්නේ නැහැ. අද මේ දේශනේ අහගෙන ඉන්න අයත් හිතන ඇති දැන් කොහොමද අපි එක කරන්නේ? කාලය කළමනාකරණය කරගන්න සිද්ධාන්ත ගොඩාක් තියෙනවා. ඉතින් ඒක මේ වෙලාවේ කෙටියෙන් මම ඕගලන්ට කියන්නම්. චුට්ටක් තොරතුරු ටිකක්. එක තමයි අර වගේ පොත්වලට සටහන් දාගන්න ඕනේ. ඊළඟට මේසේ
ඒව වෙන වෙනම අහුරලා තියෙන්න ඕනේ. එක ගොඩේ අහුරලා තිබුණත් අපිට පැහැදිලිව ඕගලන්ට දැන් පේනවනේ ටක් ගාලා පාට අනුව අපිට විෂයන් තෝරගන්න පුළුවන් බව. ඒකත් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් කාලය කළමනාකරණය වෙනවා. ඊළඟ එක තමයි පෑනක් තියන්න ඕන තැන. ඔර්ලෝසුව ගලවලා තියන්න ඕන තැන. ඒ නෝට්බුක් අර මං කිව්වා වගේ මේසේ බෙදාගෙන හරියටම තියන්න ඕන තැනම තියෙන්න ඕනේ කොච්චර නිදිමත වුණා. මොන වෙලාවක කොහොම ආවත් ඔර්ලෝසුව ගලවලා තියන්න ඕනේ එතන. ඊළඟට ටෝච් එක තියන්න ඕන තැනක් තියෙනවා. මං කියන පාඩම් කරන ක්‍රියේටර් නෙමෙයි කාලකලමනාකරණ උදාහරණයක් මං කියන්නේ. බලන්න ලයිට් ගියාම සමහරක් අය ගෙවල් වල ලයිට් එනකන් ටෝච් එක හොයනවා. මොකද ටෝච් එක තිබිය යුතු තැනක් තියෙන්න ඕනේ. එතකොට අපි එතෙන්ට ගියාම ටෝච් එක ගන්න පුළුවන්. ලයිට් ගිය වෙලාවක ගිහලා අතපත ගෑම ටෝච් එක ගන්න බැරිද? පුළුවන්. එහෙනම් ඒක කාලකලමනාකරණය කරන ප්‍රධාන සිද්ධාන්ත. ඒක මෙතෙන්දී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාඩම් කරනකොට කළ යුතු දේ තමයි කියන්නේ. ඒතර පෑන හරියට තියාගන්න ඕනේ. නෝට්ස් බුක් ටික ඒ විදිහට තියාගන්න ඕනේ. පිරිසිදු කරලා තියෙන්න ඕනේ වටපිටාවේ පරිසරය. ඊළඟට අපිට වෙනමම කාමරයක් තිබුණොත් පාඩම් කරන වඩාත්ම සුදුසුයි. ඊළඟට දෙමව්පියොත් දැනගෙන තියෙන්න ඕනේ පාඩම් කරන ළමයාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීලා නිහඬව පාඩම් කරන වෙලාවට බාධාවක් නොවන ආකාරයෙන් ඉන්න. ඒක විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. ඊළඟට පාඩම් කරනවා කියන තොරතුරක් අපි මොලේට දානවා කියන එකනේ. ඒ කියන්නේ 4ට කියලා ගමු. 4ට A level අපි ගමු විෂයන් 3 chemistry physics biology. එතකොට අද අපි හිතමු සඳුදා කියලා. සඳුදා හොඳම වෙලාව පාඩම් කරන මං කියවනේ උදේ 4:05. උදේ 4:05ට දාන්න ඕනේ. එතකොට සඳුදා දැම්මොත් එහෙම biology, අඟහරුවාදා physics, බදාදා chemistry, බ්‍රහස්පතින්දා biology. අන්න එහෙම තමයි දාගෙන යන්න ඕනේ මේ වෙලාවට. අපිට විෂයන් සාමාන්‍යයෙන් පාඩම් කරනකොට එක විෂයක දිගටම ඉන්න බෑ. ඒ කියන්නේ ආපහු අපේ මනස මොකක් වෙනවද වෙනස් වෙනවා. ඒ හින්දා පැයෙන් පැයට කඩන්න. ඒ කියන්නේ 4 ඉඳන් 5 වෙනකන් එක විෂයක් පාඩම් කරනවා. අපි හිතමු ෆිසික්ස් කියලා. 4 ඉඳන් 5 වෙනකන්. 5 ඉඳන් 6 වෙනකන් අපි ගන්න ඕනේ මොකක්ද? කෙමිස්ට්‍රි. එතකොට 6 ඉඳන් 7 වෙනකන් ආයි අර මුල කරපු විෂය කරතෑවි. එහෙම කැඩිලා ගියොත් තමයි නැවත යථා තත්ත්වයට මොළයට දාගන්න පුළුවන් වෙන්නේ තොරතුරක්. එහෙනම් කාලසටහන හැදිය යුත්තේ අන්නේ විදියට විවිධත්වයකින්. ඒ කියන්නේ හැම විෂයකටම හොඳට අවශ්‍ය ටයිම් අරගෙන තමයි දාන්න ඕනේ. ඊළඟට දැන් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ එකට පැය 2-3 අවශ්‍ය වෙන්න පුළුවන් ගණන් හදන වගේ එකට. ඒකට ප්‍රශ්නයක් නෑ 4 ඉඳන් 6 වෙනකම්. පැය 2ක්. ඊට එහා දැම්මොත් එimhe තොරතුරු මොලේ ගබඩා කරගන්න බැරි වෙනවා. උදේ 4-5 හොඳම වෙලාව වුණාට පාඩම් කරන්න නැගිටින්න ඕනේනේ. ඒතර ඒක තමයි සමහරක් අයට පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒතර සමහරක් අය පුරුදු වෙලා තියෙන උදේ පාන්දර එලාමක වැදුනහම චුට්ට වෙලාවක් ඉමු කියලා ඌට වෙලාවක ඉඳලා නැගිටිමු කියලා නැගිටින එක ප්‍රමාද කරනවා. ඒකට ආයෙ නිින්දට යනවා. එහෙම පාඩම් කරන කෙනෙකුට ඒ 3ක් ඒ 9ක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එහෙම කරලා හරියන්නේ නැහැ. එහෙනම් නැගිටීම ප්‍රගුණ කරන්න ඕනේ. එලාම් එක වැදුන ගමන් නැගිටලා ඇඳෙන් බහින්න ඕනේ. සමහරක් අය ඇඳට වෙලා පොත අරගෙන පෙරවගෙන තනි ඇහෙන් මෙහෙම පාඩම් කරන අය ඉන්නවා. එතකොට එයා කරන්නේ මොකක්ද? එයාවත් රවට්ටනවා. ඊළඟට පාඩම් කරනවා කියලා හිතාගෙන ඉන්න දෙමව්පියන්වත් රවට්ටනවා. එහෙමනම් වැදගත්ම දේ තමයි උදේ එලාම් එක වැදුණු සැනින් නැගිටලා ඇඳෙන් බහැලා ටක් ගාලා යන්න ඕනේ. දත් මැදලා මූණ හොද ගන්න. දත් මැදලා මූණ හොදගත්තු සැනින් ඒක ඕනම දවසක ක්‍රියාත්මක කරලා බලන්න කොයිතරම් නිදිමත වුණා නැගිටලා ගිහිල්ලා දත් මැදලා මූණ හොදගත්තු ගමන් නැවත යථා තත්ත්වයට එනවා. කිසිදු දෙයක් ගැටලුවක් අපහසුයක් එන්නේ නැහැ. ඊට පස්සේ පුටුවක වාඩි වෙලා තමයි පාඩම් කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒක විශේෂයෙන්ම මතක තබා ගත යුතු එකක්. කිසි විටක ඇඳට වෙලා හෝ ඒ ක්‍රමයට පාඩම් කරන්න බෑ. තොරතුරු මොලේ ගබඩා වෙන්නේ නැහැ. එහෙමනම් ඊට පස්සේ අපි බලමු තොරතුරක් මොලේට ගබඩා වෙන්නේ කොහොමද කියන එක. දැන් මම ඕගොල්ලන්ට කියන්නම් මොලේ ගබඩා වෙන ආකාරය. අපි ඔන්න තොරතුරක් මොලේට දානවා.
දානකොට 30ක් තමයි 100ක් අපි දානෙන් try කරන්නේ 100ක් දානකොට 60ක් තමයි මොලේට ඇතුල් වෙන්නේ 160ක් ඊට පස්සේ 50ක් වගේ තමයි මොලේ ගබඩා වෙන්නේ එතකොට තොරතුර එළියට ගැනීමේ හැකියාව 30ක් වගේ වෙන්නේ 25ක් 30ක් වගේ තමයි වෙන්නේ එහෙනම් ඕගොල්ලෝ මොනයම් හෝ විෂය නිර්දේශයක් එකවරක් පමණක් පාඩම් කරලා තිබුණා නම් ඒ කියන්නේ පාඩම් කරන්නෙම නෑ ඉස්කෝලවල උගන්වපු ටික නිකන් බලාගත්තා A level ඒ කියන්නේ මේ ඒ කියන්නේ ටියුෂන් පන්ති වල උගන්වපු ටික බලාගත්තා එහෙම කරලා යම් කෙනෙකුට S3ක් ගැනීමේ හැකියාව තියෙනවා මොකද දල වශයෙන් තමයි අතපත ගාලා තියෙන්නේ එහෙමනම් ඒ තුනක් ගන්න ඒක ප්‍රමාණවත් නැහැ. එහෙමනම් මොකක් කරන්න ඕනද? තොරතුර එකම තොරතුර ආකාර කිහිපයකට මොලේට දාන්න ඕනේ. පළවෙනි සැරේ දැම්මා 100ක් 60ක් ඇතුළු වුණා 50ක් ගබඩා වුණා එළියට ගැනීම හැකියාව 30ක් හෝ 25ක්. දෙවෙනි සැරේ ඒ තොරතුරු දැම්මා වෙනත් ආකාරයකට ඔය විදිහටම තැම්පත් වෙලා ආපහු 125ක හැකියාවක් තියෙන එළියට ගන්න. එතකොට 150ක් තියෙනවා. එහෙනම් හතර සැරයක් අපි ඒ විෂය නිර්දේශයේ එක ආකාරවලට කවර් කරාම 100%ක් තොරතුරු එළියට ගැනීම හැකියාව එන්න පටන් ගන්නවා. එහෙනම් සිලබස් එක පාඩම් කරන ආකාර වෙනස් කරන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි දැන් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ නැත්නම් මැත්ස් වගේ එකක් හැර අනිත් ඕනම විෂයක් තොරතුරු අපි ශබ්ද නගලා කියවන්න ඕනේ. සමහරක් අය නිකන් මෙහෙම නිකම්මනේ කියවන්නේ නිකන් කියවලා මතක තියාගන්න පුළුවන් ඇති. ගොඩක් දුරට ශබ්ද නගලා කියවුවොත් මොලේට ඒක ඇතුල් වෙනවා නිවැරදිව. කනෙනොත් ඇතුල් වෙනවා අපිට හොඳට අවබෝධයෙන් ඇතුල් වෙනවා. එතකොට අපි තොරතුරක් බලනකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ තොරතුරේ යම්කිසි අංකයක් තියෙනවා නම් යම්කිසි කාලවකවානුවක් තියෙනවා නම් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් යම්කිසි සංඥා ලකුණක් තියෙනවා නම් අන්න ඒ තොරතුරු තමයි මතක තියාගන්න ඕනේ ඒකේ. පැහැදිලිද? අපි ගත්තොත් එහෙම අපි හිතමු ඉතිහාසය කියලා නිකන් ගමු. මහා පරාක්‍රම බාහු. ඔහු රජ වුණේ කවදාද? කොහේදීද? කොච්චර කාලයක්ද? භාර්යාව අන්තපුරවල හිටියද නැද්ද? එතකොට පුත්තු කවුද? ඒගොල්ලෝ කොයි කාලෙද හිටියේ? අන්න එහෙම මේ ප්‍රධාන තොරතුරු ටික අපි හරියටම මොලේට දාගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ශබ්ද නගලා කියවීමෙන් කරන්නේ පළවෙනි එක ඒක. ඒකටම අවධානය යොමු කරලා කරන්න ඕනේ වෙන තැන් වලට මොලේ ගෙනියන්න බෑ. දෙක තමයි ඒ දාගත්තු තොරතුරු ටික හොඳට කියවලා ඉවර වෙලා පොත වහලා ආපහු මෙනෙහි කරන්න ඕනේ මේ තොරතුරු ටික මොලේට ආවද කියලා. මොලේට ආවද? ඒක ප්‍රශ්න අහන්න පුළුවන්. අපිම ප්‍රශ්න අහනවා මහා පරාක්‍රම බාහුව හිටියේ කවදාද? ඒකට උත්තරේ කියන්න පුළුවන්. කොහේදීද? පුළුවන් වෙන්න ඕනේ. ඒතර මොන කාලෙද? ඒක පුළුවන් වෙන්න ඕනේ. දරුවන්ලෝ හිටියද? ඒ තොරතුරු ටික. එයා හදපු දේවල් මොනවද? ඒ තොරතුරු ටික. මතක නැත්නම් ආයි බැලුවා. එහෙමනම් විභාගයකට ප්‍රශ්න අහන්නේ එහෙම. එහෙනම් අපිටම පුළුවන් තොරතුරු පාඩම් කරලා අපිම ප්‍රශ්න අහනවා. ඒක එක. පාඩම් කරන එක ක්‍රමයක්. දෙවන ක්‍රමය තමයි තොරතුරු ටික හොඳට බලලා තව දන්නේ නැති යාළුවෙකුට කියා දීම. ඔන්න පාඩම් කරන දෙවෙනි ක්‍රමය. ඒකෙදි අපිට ඒ තොරතුර අපිට මොලේ රැඳෙනවා. ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයකට ගියොත් විශ්වවිද්‍යාලයේ තොරතුරු මොලේ ගබඩා වෙන ආකාරය අනුව අර මං කිව්වාගේ නියුරෝන වැඩ කරන ආකාරය අනුව වැඩෝ ඉන්නෝ කීප දෙනෙක්. එතකොට ඒගොල්ලෝ මොකක් කරනවද? විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම ඉවර වුණයින් පස්සේ නැත්තම් එහෙම හොස්ටල් එකට ආවයින් පස්සේ ඒගොල්ලෝ කියනවා අද හවසට 6ට කුප්පියක් දානවා කියලා. කුප්පියක් කියලා කියන්නේ නොමිලේ උගන්වන පාඩම් මාලාවක්. එයාලා අද පාඩම කියනවා මේකින් තමයි කුප්පිය තියෙන්නේ. එතකොට ඒ ඉගෙනගෙන මොලේ තියෙන තොරතුරු තියෙන අය මොකක් කරනවද? ඒ බැජ් එකේම අනිත් අයට මොකක් කරනවද? ඒක උගන්වනවා. එතකොට ඔහුට වාසිය මොකද්ද? ඔහු කරන්නේ පාඩම් කිරීමක්. ඔහුට පුළුවන් වෙනවා තවදුරටත් ඒක පුළුවන් වෙනවා. අනිත් ළමයිනොත් ගොඩ දාගෙන ඉස්සරහට යන පිරිවෙලක් තමයි
ඒකේ තියෙන. ඒතර සියලු දෙනාම පාස් විය යුතුයි කියන සිද්ධාන්තය තියෙන්නේ. එහෙනම් අපි පාඩම් කළා ඒ 9ක් ගන්න කෙනෙක් වහම තමා දන්න තොරතුරු වෙන කෙනෙකුට කියා දීමෙන් අපිට තවදුරටත් මොකක් වෙනවද? පාඩම් තොරතුරු මතක තියාගන්න පුළුවන් වෙනවා. එහෙනම් පාඩම් කරන දෙවන ක්‍රමය ඒක. තුන්වෙනි එක තමයි යාළුවෙක් එක්ක පාඩම් කරන එක. දැන් මේ කාල වකවානුව තුළ මේ කොරෝනා කේස් එකකින්ද ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට යාළුවෙක් එක්ක පාඩම් කරන්න පුළුවන් නම් ඔය කැම්පස් වගේ ඒවාදී ස්ටඩි රූම්ස් තියෙනවනේ. ඒවයි ඒ වගේ දේවල් කරන්න පුළුවන්. වාඩි වෙලා පාඩම් කරලා ඊට පස්සේ දෙන්න ප්‍රශ්න අහනවා. දෙන්නට දෙන්න ප්‍රශ්න අහගන්නවා. පොත බලාගෙන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න අහනවා. ඒකත් පාඩම් කරන එක ක්‍රමයක්. ඊළඟට අපිට පුළුවන් බිත්තිය. දැන් බිත්ති 4ක් තියෙනවනේ. ඒකේ බිත්ති 3ක් අපිට ගන්න පුළුවන් A level වගේ විෂයකදී. මේ පැත්තේ බිත්තිය, වම් පැත්තේ බිත්තිය කෙමිස්ට්‍රි. මේ පැත්තේ ෆිසික්ස්. මේ පැත්තේ බිත්තිය බයොලොජි. එතකොට රෙජි ෆෝම් එකක් අපි එල්ල ගන්න ඕනේ බිත්තියේ. රෙජි ෆෝම් එකක්. ඒක සාමාන්‍යයෙන් අඩියක වුණා ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් සටහනක් ඒකට ඇතුල් කරන්න පුළුවන් විදියට. ඒක ඇනේකින් සම්බන්ධ කරලා තියෙනනේ බිත්තියේ. ඒ රෙජි ෆෝම් එකේ අපි අද දවස තුල ඉගෙන ගන්නා තොරතුරු. උතර මතක තියාගන්න ඕනේ. අද දවසේ ඉගෙනගත්තු තොරතුරේ වැදගත්ම ටික නැවත ගෙදර ඇවිල්ලා ලියලා, උතට ලස්සනට ලියලා ටින්ටස් ඇන දෙකකින් හතරකින් දෙකකින් හරි හතරකින් හරි මේක රෙජි ෆෝම් එක තියලා තියෙන්නේ. ඒකේ ටග් ගන්න ටින්ටස් ඇන හතරකින් දාගත හැකි. එතින්දින් මතක තියාගන්න ඕනේ ඔය වගේ එකක් කරනකොටම ඒකේ ගෙදර මල්ලි කෙනෙක් ඉන්නවනේ. බැරි වෙලාවක හුලඟට අරක වැටුනොත් එම ටින්ටස් ඇන අනිත් පැත්තට හැරෙන්නේ. අරුව ඇවිල්ලා මොකක් කරනවද? කකුල ගාගෙන ඒකේ ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒවත් අපි මතක තියාගන්න ඕනේ. ඒතකොට ටින්ටස් ඇන හරියටම සවි කරන්න ඕනේ. එතකොට අපි පාඩම් කරන හැම මොහොතකම පොත බලාගෙනම ඉන්න ඕනේ නැහැ. තේරුණාද? අපිට වඩාත්ම පාඩම් කරන ඊළඟ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි අද දවසේ ඉගෙනගත්තු තොරතුරු ටික අපි බිත්තියේ තියෙන තොරතුරු වලින් බලනවා. ඒක නිකන් සටහනක් වෙන්න පුළුවන්. විශේෂිත තොරතුරක් වෙන්න පුළුවන්. කෙටි සටහනක් වෙන්න පුළුවන්. ඒක බලනවා. ඒතර අම්මා හිතනවා වෙන්න පුළුවන් මේක මූ පාඩම් කරන්නේ නැහැ කියලා. ඒ වුණාට අපි පාඩම් කරනවා. එහෙනම් බිත්ති වලින් එහෙම රෙජි ෆෝම් එකේ තියලා පාඩම් කරන්න පුළුවන්. ඒ ටික මතක තියාගත්තයින් පසු අපි ළඟ තියෙනනේ ෆයිල් කවර 3ක්. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි කියලා. ඒ තුනට මොකක් කරන්න ඕනේද? ඒ ටික දාගන්න ඕනේ. එතකොට ඉදිරි වකවානුවකදී කෙටි සටහනක් ඇටියට කෙලින්ම ඕක බලන්න පුළුවන්. කෙටි සටහන් යනු ඒ ක්‍රමයට හදාගන්න ඕනේ. නැත්නම් සමහරක් කෙටි සටහන් කියලා මොකක් කරනවද? අර ලොකු නෝට් එක චූටියට ලියනවා. ඒක කෙටි සටහනක් නෙමෙයි. ඒ නෝට් එකේ අන්තර්ගතය අවබෝධ කරගෙන ඒ අන්තර්ගතයේ වැදගත්ම තොරතුරු තියෙනවනේ. අන්නේ තොරතුරු තමයි කෙටි සටහනක් හැටියට ගන්න තියෙන්නේ. ඒතකොට බිත්තියේ ගහලා පාඩම් කිරීම වඩාත්ම හොඳ තත්ත්වයක්. ඊළඟට පාඩම් කරන වැදගත්ම දේ තමයි උගන්නන වෙලාවේදී. උන්ට මතක තියාගන්න. උගන්නන වෙලාවේදී බලන්න කෑකෝ ගහනවා සමහරක් අය. වෙන වෙන ඒවා කතා කරනවා. ඊළඟට වෙන මොකක් හරි දෙයක් කරනවා. බුදියගෙන ඉන්නවා. පාඩම් කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් පාඩම් කරන පළවෙනි දේ තමයි දේශකවරයා උගන්නන වෙලාවේ අසාගෙන සිටීම. නිවැරදිවම අවබෝධ කරගන්න try කරන්න ඕනේ උගන්නන වෙලාවේ. කොත්තනකදී පොඩ්ඩි හරි අපේ මනස පිටතට ගෙනියන්න හොඳ නැහැ. දේශකවරයාත් එක්කම ඉන්න ඕනේ. ඒක තමයි පාඩම් කරන ඊළඟ ක්‍රමය. ඒක මුල ක්‍රමයේ හැටියටම ගන්න පුළුවන්. ඒ තොරතුරු ටික හොඳට මතක තබා ගැනීම. හොඳට එවෙලේ මතක තබා ගන්න try කිරීම. එතකොට ඒ තොරතුර ගෙදරට ඇවිල්ලා ආයි ලියලා කරලා ගන්නකොට තොරතුරු මොළේට දාගන්න පුළුවන් වෙනවා. ඊළඟ මොකද්ද පාඩම් කරන ක්‍රමය? දැන් ඕගොල්ලෝ හැම කෙනා ළඟම තියෙනවනේ දැන් ඔන්ලයින් ක්ලාසස් යනවනේ. හැම කෙනා ළඟම තියෙනවා ෆෝන් එකක්. සුපිරි ෆෝන් එකක් තියෙනවනේ. අම්මලා අරන් දීලා තියෙන ඔන්ලයින් ක්ලාස් එකට ඵලයන් කියලා. ඔය ෆෝන් එකකින් වැඩක් ගන්න පුළුවන් නේ. ඉස්කෝලේක හෝ ටියුෂන් ගුරුවරයා හෝ උගන්වන දේශනය අපි රෙකෝඩින් කරගන්නවා. සමහරක් ගුරුවරු අකමැති රෙකෝඩින් කරන්න. ඒකට හේතු තමයි සමහරක් ගුරුවරු ඉන්නවා මේ තොරතුරු වල බැරි වෙලාවක වැරද්දක් තිබුණොත් එහෙම ඒක සමාජගත වෙයි කියලා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ගුරුවරයා හුත්තට සූදානම් වෙලා ඇවිල්ලා උගන්වන්න ඕනි. ගුරුවරයා එහෙම අකමැත්තක් දක්වනවා නම් ඒක ගුරුවරයාගේ වැරද්දක්. මොකද ළමයාට හැම පැත්තකින්ම දැනුමක් ලබා දීම සඳහා ගුරුවරයා ඔහුට උදව් කරන්න ඕනේ. එහෙමනම් ඕගොල්ලන්ට පුළුවන්
දේශනය වීඩියෝ කරගෙන රෙකෝඩ් කරගෙන එන්න ඕනේ. වීඩියෝ කරන්න ඕනේ අහගන්න තිබුණාම ඇතිනේ. ඊළඟට මොකක් කරන්න ඕනේද? අපි හෑන්ඩ් ෆ්‍රී එකක් දාලා ඒක නිතරම අහනවා. එතකොට ෆෝන් එකේ මෙමරි එක මදි නම් ඒක චීප් එකක් දාගන්නවා. චිප් එකක් දාලා ඒ තොරතුරු ටික ගන්නවා. නැත්තම් චිප් කීපයක් මාරු කරගන්නවා. ඉතින් රුපියල් 1500 කරන චිප් එක ගන්න පුළුවන් ඕන තරම් කබඩා කරගන්න පුළුවන් නේ. ඒතර ඒ චිප් දාලා රෙකෝඩ් කරලා ඉවරන පස්සේ ඒක වෙනම ආරක්ෂිතව තියෙනවා. සමස්ත නෝට් ටික අපිට ගුරුවරයාව ගෙදරට ගේන්න පුළුවන්. ඒ තමයි ඊළඟ පාඩම් කරන ක්‍රමය. එහෙමනම් සමස්ත තොරතුරු ටික රෙකෝඩින් තියෙනවා නම් විභාගෙට කිට්ටු කරලා ඒක දිගටම අහන්න පුළුවන්. දිගටම ඇසීමෙන් මතක තියාගන්න නැවත තොරතුරු මොලේ ගබඩා වෙනවා. ඊළඟට විභාගයකදී පාඩම් කරන තොරතුරු මොලේ ගබඩා වෙන්නේ අර මං කියවනේ සාමාන්‍ය මතකය. ඊළඟට කෙටි කාලින මතකය. ඊළඟට අපි විභාගයකට දාන්න ඕනේ දිගු කාලින මතකයට. නමුත් දිගු කාලින මතකයේ ගොඩක් අය දාන්නේ කෙටි කාලීනව. කෙටි කාලිනව තමයි ගබඩා වෙන්නේ. මොකද එයාම ප්ලෑන් එක ගහගෙන ඉන්නේ A-level විභාගය ඉවරන පස්සේ මේ ප්‍රශ්න ඉවරනේ. එහෙම හිතුවාම තොරතුරු කෙටි කාලිනව තමයි මතකයේ තියෙන්නේ. විභාගය ඉවර වුණයින් පස්සේ මාස 3කට පස්සේ ඔය විභාගෙම තිබ්බොත් ඔහු ගත්තේ ඒකක් නම් විභාගයේදී ආයේ එකක් ගන්න වෙන්නේ නැහැ. මොකද ඒ තොරතුරු යා දිගු කාලින මතකේ තමයි දාගත්තේ කෙටි කාලීනව. ඒ වුණාට භාෂාවක් අන්න එහෙම තමයි ඉගෙන ගන්න බැරි වෙන්නේ ලංකාවේ. ඇයි භාෂාව ඉගෙන ගන්න බැරි? ඒක දාගන්න ඕනේ දිගු කාලින මතකේ සදා. දිගු කාලින මතකේ සදා දාගන්න දන්නේ නැහැ. ඒකට පෙළඹවීමක් කරලා නැහැ. අන්න ඒතකොට ඊළඟ එක තමයි භාෂාවක් වගේ එකක් ලංකාවේ අල්ලගන්න බැරි ගැටලුවක් ඇවිල්ලා තියෙන්නේ. භාෂාවක් ඉගෙන ගන්න කොච්චර කාලයක් ඕනේද? භාෂාවක් කතා කරන්න කොච්චර වචන ප්‍රමාණයක් ඕනේද? නේ? ඒ ගුරුවරයා දින දෙකකින් දවස් 10න් දවස් 3න් උගන්වනවා කිව්වහම දෙමව්පියෝ සල්ලි දීලා 5000 දීලා ඊට පස්සේ යවනවා. ඒතර ගුරුවරයා උගන්වනවා ඉතින් තමා ගැන විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයාත් හිතනවා ඒ ටික තමයි ඉංග්‍රීසි කියලා. නැත්නම් ඒක තමයි දෙමළෙන් තමා ගැන විස්තර කරතයි. එතනින් එහාට කොතන හරි ගිහලා කතා කරන්න ගියාම කිසි දෙයක් දන්නේ නැහැ. එහෙම ඉගෙන ගන්න බෑ. ඇහුම්කන් දීම අතිශය වැදගත්. listening practice එකක් කරන්න ඕනේ. ඒකට ඕන තරම් Google වලින් নানা ප්‍රකාර app වලින් ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන්. එහෙනම් බලන්න දැන් මේ කාලේ ඉස්කෝලේ පැවැත්වුවේ නැහැනේ මේ කොරෝනා කාලේ. ඒතර දියුණු වෙන්න A9ක් ගන්න A-level වලට A3ක් ගන්න අවශ්‍යතාවයක් තිබිච්ච ළමයෙක් නම් ෆෝන් එක අරගෙන Google වලින් YouTube එකෙන් ඕන තරම් මේ විෂය නිර්දේශ සම්බන්ධ තොරතුරු හොයාගන්න බැරිද? පුළුවන්. ගුරුවරයා ඉගෙනුවේ නැහැ කියලා බේරෙන්න බෑ. ඊළඟට තමාට දීලා තියෙනවා පෙළපොතක්. පෙළපොත පාවිච්චි කරලා අපිට ඕන තරම් තොරතුරු පාඩම් කරගන්න බැරිද? ඒකක් ගන්න බැරිද? පුළුවන්. එහෙමනම් ඒකක් ගන්න බෑ කියන්නේ තමාගේම නොහැකියාව මත සිද්ධ වෙන කාරණා. එහෙමනම් මම මේ කියපු තොරතුරු ටික හරියටම මොලේට දාගත්තොත් තමාට A9ක් ගන්නවයි කියන එක A3ක් ගන්නවයි කියන එක මහ ලොකු ඉලක්කයක් නෙමෙයි. ඒතකොට තමාට A3ක් ගන්න පුළුවන්කම හරියටම දැම්මම තියෙනවා නම් ඒ කියන්නේ නියුරෝන ගොඩාක් වැඩ කරනවා නම් ඔහු ඉලක්ක කරන්න ඕනේ දිස්ත්‍රික් රෑන්ක් වලට යන්න, අයිලන්ඩ් රෑන්ක් වලට යන්න. ඒක ඔහුට තේරෙනවා. ගුරුවරයෙක් හරියමං ටියුෂන් ගුරුවරයෙක් නම් ළමයි 1000ක් හිටියත් ඒ ළමයා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම ගුරුවරු ඉන්නවා ලංකාවේ. ලංකාවේ බලගත්ු ගුරුවරු ඉන්නවා. ඒතර එවැනි ගුරුවරයෙක් තෝරා ගන්න ඕනේ. අනිත් හැම ගුරුවරයාම අදක්ෂ නම් මේ ෆීල්ඩ් වල ඉන්න බෑ. ওই ශාස්ත්‍රවල. ඒතර දක්ෂ ගුරුවරයෙක් හොයාගෙන එයාගේ ළමයෙක් ලංකාවෙම පළවෙනිය වුණයි කියලා තමාට ලංකාවෙම පළවෙනිය වෙන්න බෑ. ඒක සාමාන්‍ය තැනක ඕන තරම් ගුරුවරු ඉන්නවා දක්ෂ ගුරුවරු. ඊළඟට පිම්බිච්ච කෙනෙක් වගේ කෙනෙක් කියවුවම එයා දක්ෂ නැහැ. දක්ෂ නොවෙන්න පුළුවන්. මාධ්‍යයෙන් සල්ලි වේදම් කරලා ඕනම කෙනෙකුට ඕනම තැනකට එන්න පුළුවන්. තමා තෝරගන්න ඕනේ ගුරුවරයා නිවැරදිව. ඉස්කෝලවල තෝරගන්න විදියක් නැහැ. ගුරුවරයා උගන්වන දේ අපි අවබෝධ කරගන්න ඕනේ. වෙනත් අපි ටියුෂන් වගේ තැනකට පන්ති යනවා නම් එවැනි ගුරුවරු තෝරගෙන තමයි මේ පාඩම් කරන වැඩපිළිවෙල සහ A3ක් ගන්න A9ක් ගන්න වැඩපිළිවෙල නිර්මාණය කරගත යුත්තේ. එතකොට A9ක් ගන්න
ඒ 3ක් ගන්න තමාට මොලේට එන්නේ නිශ්චිත අනාගත ඉලක්කයක් මොලේ දාගන්න ඕනේ. ඒ කියන්නේ දොස්තර කෙනෙක් වීම, ඉංජිනේරුවරයෙක් වීම, නීතිඥවරයෙක් වීම, විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් වීම, හමුදාපති වීම, පොලිස්පති වීම, ශ්‍රී ලංකාවේ ලොකු බලතල පුළුවන්කාර තනතුරකට යෑම. ඒ වගේ පට්ට ඉලක්කයක් අපි ලෑස්ති කරගන්න ඕනේ. ඒ ඉලක්කයට තමයි A9ක් ගන්නෙ. ඒ ඉලක්කයට තමයි A3ක් ගන්න. ඊළඟට හොඳට මතක තියාගන්න ඕනේ අපි A3ක් ගන්න හෝ A9ක් ගන්න අපේ තාත්තා අම්මා, ජාතිය, ආගම, කුලය, තමා ඉන්න ගේ, තමා දුප්පත්ද පොහොසත්ද, තමා අඳින ඇඳුම් ලංකට් එක හිරිලාද පෑන්ටි හිරිලාද ඒක බලපාන්නේ නැහැ. හොඳට මතක තබාගත යුතුයි. ඉලක්කගත වැඩපිළිවෙල විතරක් ප්‍රමාණවත්. තමාගේ උස ජාතිය උස ලස්සනද නැද්ද සුද්ද කළුද කිසි දෙයක් බලපාන්නේ නැහැ. ඕනෑම ඉලක්කයකට හොඳ පිළිවෙලකට වැඩ කරොත් තමාට ඒ ඉලක්කයට යන්න පුළුවන්. එහෙමනම් මෙතනින් එහාට ඒ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දේශනේ නිවැරදිව අහගත්තා නම් මේ දේශනේ තොරතුරු හොඳටම ප්‍රමාණවත්. තමාට A9ක් හෝ A3ක් අරගෙන සාර්ථක ඉලක්කිත ඕනම වැඩපිළිවෙලකට යන මාර්ගය දෘශ්‍යමාන කරගන්න. එහෙමනම් මම ඊළඟ වීඩියෝ එකකින් මෙවැනි වැදගත් තොරතුරක් ලබා දීමේ පරමාර්ථයෙන් මම සමු අරගෙන යනවා. ඔයාලා මගේ මේ තොරතුරු හොඳයි කියලා හිතනවා නම් පහත කමෙන්ට් කරන්න. ඊළඟට මගේ channel එක subscribe කරන්න.